හොඳයි දෙවියන් වහන්සේට ස්තුති කරනවා තවත් දවසක දෙවියන් වහන්සේගේ වචනේ ඔබත් එක්ක බෙදා ගන්න මේ අවස්ථාව ලැබීම ගැන අපි අද දවසේ ඉගෙන ගන්න යනවා ඒ ලෙවි කතාව. ඊට පෙර මම ඔබට මේ පරණ ගිවිසුමේ බයිබල් පිළිවෙල කියන පාඩම යටතේ පොඩි හැඳින්වීමක් කරන්න කැමතියි. පරණ ගිවිසුමේ බයිබලයේ පොත් 39ක් තියෙනවා. විශේෂයෙන් අපි ප්‍රධාන පොත් 10කට බෙදලා ඒක යටතේ පොත් 29ක් සඳහන් කරලා ඒ අනුව පිළිවෙලට ගියොත් තමයි අපිට මේ එකම කතන්දරයක් හැටියට දෙවියන් වහන්සේගේ වචනේ ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. ප්‍රධාන පොත් 10 මම ඔබට පැහැදිලි කරොත් උත්පත්ති පොත, නික්මයාම පොත, ගණන් කතාව, ජොසුවා, විනිශ්චයකාරයාගේ පොත, සාමුවෙල්ගේ පොත, රාජාවලිය පොත, ලේකම් පොත, එස්රා පොත සහ නෙහෙමියා කියන පොත්. කාණ්ඩ 10 යටතේ පොත් 29ක් අපි බෙදාගෙන බයිබල් පිළිවෙලට ඉදිරි කාලෙදී ඉගෙන ගන්න යනවා. දැන් අපි කියවන්න යන්නේ ඉගෙන ගන්න යන්නේ නික්මයාම සමයේම නික්මයාම පොතත් සමගම ලිව්වව පොත තමයි ලෙවි කතාව. අපි ගිය සතියේ බැලුවා ලෙවි කතාවේ පළවෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදය. අද අපි බලන්න යනවා ඒ ලෙවි කතාවේ ඒ සඳහන් කරන පූජාවන් වලට පෙර නික්මයාම 19 වෙනි පරිච්ඡේදයේ සඳහන් කරනවා ගිවිසුම සම්බන්ධව, ඒ වගේම 20 වෙනි පරිච්ඡේදයේ සහ 23 වෙනි පරිච්ඡේදයේ ව්‍යවස්ථාව සහ මංගල්‍යයන් ගැන, ඒත් එක්කම 26 වෙනි පරිච්ඡේදයේ සිට නික්මයාම 40 වෙනි පරිච්ඡේදයේ මණ්ඩපය ගැන දෙවියන් වහන්සේගේ වචනේ සඳහන් කරනවා. දැන් ඔබ දන්නවද දේව රාජ්‍යයට යන ගමනේදී සෙනගක් හමු වුණා. දේශයක් කරා යන ගමනේදී ව්‍යවස්ථාව ලබන්න ඔවුන් සීනයි කන්ද පාමුල නතර වෙලා ඉන්න වෙලාවේදී මෝසස්ට කියනවා කූඩාරමක් හදන්න, මණ්ඩපය සාදන්න, දෙවියන් වහන්සේට සෙනග අතර වාසය කරන්න. අපි කියවුවොත් මේ වෙලාවේදී නික්මයාම පොතේ 40 වෙනි පරිච්ඡේදයේ 35 වෙනි පදය. වලාකුළු ඊපිට රැඳුණු බැවින්ද ස්වාමීන් වහන්සේගේ තේජසෙන් මණ්ඩපය පිරී ගිය බැවින්ද මෝසෙස්ට සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වෙන්න නොහැකි විය. වලාකුළු මණ්ඩපය මතුයෙන් ඔසවනු ලැබූ හැම විටම ඊශ්‍රායල් පුත්‍රයෝ තමුන්ගේ ගමන් යන්න පිටත් වුණෝය. එහෙත් වලාකුළු ඔසවනු නොලැබුවහොත් ඒක ඔසවනු ලබන දින දක්වා ඔහු ගමන් නොකර සිටියෝය. මේ ස්ථානයේ සඳහන් කරනවා දැන් ඔවුන් මණ්ඩපය සැදුවා. ඔවුන් එක්ක ඒ ගිනි තුලින් ගිනි පඳුරෙන් කතා කරපු දෙවියන් වහන්සේ, වලාකුළෙන් ගමන් කරපු දෙවියන් වහන්සේ දැන් ඒ වලාකුළ ඒ මණ්ඩපේ මතට පැමිණ දැන් මොකද සිද්ධ වෙන්නේ? ලෙවි කතාවේ උගන්වනවා දෙවියන් වහන්සේ සහ මිනිසයා අතර සම්බන්ධ වන පිණිස ඒ කරන්නා වූ පූජාවන් ගැන. අපි බැලුවොත් පළවෙනියෙන්ම සඳහන් කරනවා පළවෙනි පරිච්ඡේදයේ ලෙවි කතාවේ 3 වෙනි පදය දවන පූජාව. දැන් දවන පූජාව යනු කුමක්ද කියලා මම ඔබට පැහැදිලි කරන්න යනවා. අපි කියවුවොත් 2 කොරින්ති 5:17 කියවලා අපි දෙවියන් වහන්සේගේ වචනේ බලමු. එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේ නම් ඔහු අලුත් නැවිල්ලක්ය. පරණ දේ පහව ගියේය. මෙන්න සියල්ලම අලුත් වී තිබේ. හොඳයි, ඔබ ලෙවි කතාවේ පළවෙනි පරිච්ඡේදය කියවුවොත් දවන පූජාව කියවන විට ඒ දවන පූජාව සඳහා ගන්නා වූ ඒ සතාගේ ඒ හැම ගලවලා තමයි ඒ හැම ගැලෙව්වහම මේ උඩ හැම අයින් කරාම අලුත් මාංශය පේනවා. ඒ වගේ දෙවියන් වහන්සේට ස්තුති කිරීමක් නමස්කාර කරන පිණිස යම් කෙනෙක් පැමිණෙනවා නම් වර්තමානයේදී ඒ පුද්ගලයාගේ පරණ ස්වභාවය සම්පූර්ණයෙන්ම අයින් විය යුතුයි. 2 කොරින්ති 5:17 කියනවා යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේ නම් ඔහු අලුත් බැවිල්ලක්. ඔහු අලුත් බැවිල්ලක් බවට පත් වුණේ නැත්නම් ඔහුගේ පරණ කල්පනා එක්කම, පරණ සිතුවිලිත් එක්කම, පරණ පුද්ගලයාගේ ජීවිතේ වාංශික පුද්ගලයාත් එක්කම ආවොත් ඒ නමස්කාරයට දෙවියන් වහන්සේ ප්‍රසන්න නැහැ. මෙතන ඔබට මම පැහැදිලි කරොත් යම් කෙනෙකුට අපි තෑග්ගක් දෙනවා නම් ඒ තෑග්ග ඒ ලබන කෙනා සතුටු වෙන්න ඕනේ.
ඒ තෑග්ග ලබන කෙනා ප්‍රීතිමත් වෙන්න ඕනේ. ඒ වගේ අපි දෙවියන් වහන්සේට নমස්කාර කරන්න එනකොට নমස්කාරය ලබන්නා වූ දෙවියන් වහන්සේ සතුටු වෙන්න ඕනේ. අද ගොඩක් අය සතුටු වෙන්නේ নমස්කාරය ලබන කෙනා කෙසේ වෙතත් දෙවියන් වහන්සේ සතුටු වෙනවද නැද්ද කියන එක කල්පනා වෙන්නේ නැතු වුණත් ඕම් බලන්නේ මගේ ජීවිතේ යම් ප්‍රීතියක් එනවා නම් මේ নমස්කාරයේදී මම নমස්කාර කරන්න. ඔබ බලන්නේ අද වර්තමානයේ নমස්කාරයට ගායනා කරන ගීතිකා සමහර අය තෝරගන්නේ දෙවියන් වහන්සේට මහිමය එසවෙන ගීතිකා නෙවෙයි. ඔව් තමන්ගේ හදවතට ඒ වේදනාවක් ඇති සතුටටපත් වෙන්න තියෙන ගීතිකාවක්. උදාහරණයක් ගත්තොත් සතයක්වත් අතේ නැත්නම් හරි ආසයි ගායනා කරන්න ජෙහෝවා ජයිරේ මාගේ සතුට. ඒ වගේම බය අඩුකමින් යනවා නම් බය වෙන්න එපා, කැළඹෙන්න එපා. නමුත් ඔබ දන්නවද নমස්කාරයට එනකොට අපි දෙවියන් වහන්සේ අපේ নমස්කාරයේ සතුටු වෙනවද ප්‍රීති වෙනවද කියලා කල්පනා කළ යුතුව තියෙනවා. ඒකයි දවන පූජාව ගැන අද දවසේ අපි ඉගෙන ගන්න යන කාරණා. ඊළඟට අපි බලමු දෙවියන් වහන්සේගේ වචනේ ලෙවි කතාවේ දෙවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය සහ දෙවෙනි පදය. ආහාර පූජා. යමෙක් ආහාර පූජාවක් ස්වාමීන් වහන්සේට ඔප්පු කරන කල ඔහුගේ පූජාව සිහින් පිටිවලින් විය යුතුය. ඔහු ඊපිට තෙල්වත් කොට ඊපිට තුවරලා දමා ආරෝන්ගේ පුත්‍රයන් වූ පූජකයන් වෙතට එය ගෙනවොත් එහි සිහින් පිටියෙන් සහ තෙලින් අතලොස්සක් එහි සියලු තුවරලා සමග ගත යුතුය. පූජකයා ස්වාමීන් වහන්සේට මිහිරි සුවඳක් වූ ගින්නෙන් කළ පූජාවක් මෙන් ඒ සිහිවීමේ කොටස පූජාසනය පිට දැවිය යුතුය. ආමේන්. දැන් ඔබට මම මේ ලෙවි කතාව පැහැදිලි කරන්න වැඩියෙන් කාලය ගන්නේ බොහෝ අය මේ ලෙවි කතාව කියවන්න කැමති නෑ. හේතුව ඒකේ තියෙන්නේ සත්තු පූජාවන් ගැන. නමුත් මම ඔබට පැහැදිලි කරනවා මේ පූජාවන් හරහා අද අපි දෙවියන් වහන්සේට নমස්කාර කිරීම සහ ඒ වගේම දෙවියන් වහන්සේට ඒ ගෞරවය දීම ගැන. මේ ස්ථානයේ අපි පළවෙනියෙන් බැලුවා දවන පූජාව. දවන පූජාව කරනකොට ඒ පරණ ස්වභාවය අයින් වෙලා අලුත් ස්වභාවයක් අලුත් නැවිල්ලක් බවට පත් වෙලා ප්‍රශංසාව নমස්කාරය ලබන කෙනා සතුටු වන විදිහට අපි নমස්කාරය දිය යුතු බව. දැන් අපි බලන්න යන ඒ ලෙවි කතාවේ සඳහන් වෙන පූජා ක්‍රමය අතර ආහාර පූජාව. දෙවෙනියට තියෙන පූජාව ආහාර පූජාව. ඒතර ආහාර පූජාව ගැන ගත්තොත් ඒ ආහාර පූජාව කරන්න පිටි අවශ්‍ය වෙලා තිබුණා. ඒතර පිටි ගන්න ඔබ කියවුවොත් ලෙවි පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ කියනවා එතන සඳහන් කරන 14 වෙනි පදය ඒ හොඳට පැහුණු කරල් අරගෙන ඒක කුඩු කරලා ඒකෙන් පූජාවක් හදලා මිහිරි පූජාවක් කොට දෙවියන් වහන්සේට පූජා කරන්න ඕනේ ගින්නෙන් ඔප්පු කරලා. මේ ස්ථානයේ සඳහන් කරන්නේ ඔබට මම පැහැදිලි කරන්න යනවා ඒ පිටි ගන්න නම් ඒ හොඳට වැඩුණු හැදුණු කරල කුඩු කරන්න ඕනේ. ඒ ගත්තට පස්සේ කුඩු කරාට පස්සේ තමයි ඒක පූජා කරන්න පුළුවන්. ඒ වගේ අද දවසේදී ඔබ දෙවියන් වහන්සේට নমස්කාර කරන්න එක තව ක්‍රමයක් තමයි දෙවියන් වහන්සේට নমස්කාර කරන විට මගේ සිතුවිලි ඒ වගේම මගේ නුවණ ඒ වගේම මමත්වය කුඩු බවට පත් වෙන්න මමත්වය ඉහළට ගෙනල්ලා ඒවා කුඩු වෙන්නේ නැතුව මගේ සිතුවිලි කුඩු වෙලා යන්නේ නැතුව මම ඒ ස්වභාවයෙන්ම આવොත් ඒ ස්වභාවයේ নমස්කාරයේ දෙවියන් වහන්සේ පූජාවක් ඇරිලා බාරගන්නේ නැහැ. අද ගොඩක් අය මමත්වය කියන එක වැඩි කරගෙන මගේ සිතුවිලි මගේ නුවණ මම මගේ ශක්තිය දෙවියන් වහන්සේ කරපු කිසිවක් නැහැ. නමුත් මගේ සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේට নমස්කාරයට එනකොට ඒ පිටි බවට පත් කරලා වගේ කරල් අරගෙන ඒ පූජාවක් කරා වගේ ඊට පස්සේ එක මිහිරි පූජාවක් ලෙස දෙවියන් වහන්සේ බාරගත්තා වගේ අපි নমස්කාරයට එද්දී මමත්වය මගේ සිතුවිලි මගේ නුවණ කුඩු බවට පත් වෙන්න ඕනේ. ඒ වගේම අපි බලමු මේ පිටි වලට තව කුමක්ද එකතු කරන්න ඕනේ ඒ ආහාර පූජාව සම්පූර්ණ වෙන්න. අපි කියමු ලෙවි කතාවේ දෙවෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදය. නුඹේ සියලු ආහාර පූජා ලුණෙන් රස කර ගන්න.
මේ ස්ථානයේ කියනවා ඒ ආහාර පූජාවට තව දෙයක් එකතු කරන්න රසවත් කරන්න නම් ලුණු මිශ්‍ර කරන්න කියලා. ඒ වගේම ඔබ දන්නවද අපි කියවුවොත් මතේ උපතේ 5 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ කියනවා ඒ ලුණු සම්බන්ධව. අපි මේ පදේ කියවලා ඉදිරියට යමු. නුඹලා පොළවේ ලුණුය. නමුත් ලුණුවල රස නැති වුණොත් ඒවා කුමකින් රස කරනු ලබන්නේද? එතෙන් පටන් ඒවා පිටත දමනු ලබන්නටද මනුෂ්‍යයන්ගේ පයින් පාගනු ලබන්නටද මිස අන් කිසිවකට නොවටනේය. හොඳයි. ඔබ දන්නවද මේ ආහාර පූජාවට ලුණු මිශ්‍ර කරත් තමයි රසයක් එන්නේ. ඒ රසයක් ගෙන දුන්නේ නැත්නම් ඒ ආහාරවල ලුණු රස නැත්නම් ඒක විසික් කරන්න කියනවා. ඒ වගේම මේ ස්ථානයේ කියනවා ඒ විසික් කරාට පස්සේ ඒක මිනිස්සු විසික් පාගනවා කියලා. අත්හරිනු ලබනවා කියලා. ඒ වගේ මගේ සෙනෙවන්ත මිත්‍රය අපි දෙවියන් වහන්සේට නමස්කාර කරන්න එනකොට ඒ මම කියන කෙනා කුඩුනේ නැත්තම් මමත්වයේ නැති උනේ නැත්තම් ඒකට අපේ ජීවිතයේ ලුණෙන් රසවත් උනේ වෙන්නේ නැහැ. එතකොට අපිව දෙවියන් වහන්සේට ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඒ වගේම අපිව අහක් කරනු ලැබුවොත් මිනිස්යන් විසින් පාගනු ලබනවා කියලා මේ වචනේ කියනවා. එහෙනම් මේ වෙලාවේ අපි දෙවියන් වහන්සේට නමස්කාරය වෙන්න නම් අපි ලුණු බවට පත් වෙන්න ඕනේ. ඒ රසයක් ගෙන දෙන බවට පත් වෙන්න ඕනේ. ඒ වගේම ලුණු වලින් ඒ මොනවාද විස නාශකයක් වෙන්න යනවා. විස නැති වෙන්න යනවා. ඒ වගේම ඔබ මම ස්වාමීන් වහන්සේ ඉදිරියේ දෙන්නා වූ නිවැරදි නමස්කාරය කරනකොටගෙන අවට මිනිසයන්ට අපිව ආශිර්වාදයක් වෙන්න යනවා. ඒකයි මෙතන කියන්නේ ආහාර පූජාව ගැන. ආහාර පූජාවේ අපි දෙවියන් වහන්සේට නමස්කාර කරන්න එනවා නම් මමත්වයේ කුඩු කරලා මම කියන කෙනා නැති වෙලා දෙවියන් වහන්සේට මෙන්න ස්වාමීනි මම යටහත් පහත්ව මගේ ජීවිතය ඔබට ඉඩ දෙනවා කියලා නමස්කාරයට පැමිණිය යුතුයි. එහෙම නොවුනොත් ඒ මිහිරි නමස්කාරයක් වෙන්නේ නැහැ. ඒක මිහිරි සුවඳක් වෙන්නේ නැහැ කියලා. ස්ථානයේ කියන තොන මිහිරි සුවඳ වෙන්න ඒ පිටි කුඩු කරලා ඒකට ලුණු මිශ්‍ර කරොත් ඒ සුවඳක් එනවා වගේ මමත්වයේ නැති කරලා දෙවියන් වහන්සේට මෙතෙන් පටන් ස්වාමීනි මම නොව මා තුළ ඔබ කියලා නමස්කාරයට එන්න ඔබේ ජීවිතය දෙවියන් වහන්සේ මේ ලෝකයට ආශිර්වාදයක් වෙන්න සලස්වනවා. ඒ නමස්කාරය ඔබේ ජීවිතයේ දෙවියන් වහන්සේ බාර ගන්න යන. අපි දැන් බලමු තුන්වෙනි පූජාව කුමක්ද කියලා. ශාන්ති පූජාව. අපි තුන්වෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදේ කියවමු. ඔහු තමාගේ අත තමාගේ පූජා සතාගේ ඉස පිට තබා සම්මුඛ වීමෙන් කූඩාරමේ දොරකඩදී ඌ මරාවා. ආරෝන්ගේ පුත්‍රයන් වූ පූජකයෝ පූජාසනයේ පිට හාත්පසින් ඒලේ ඉසිත්වා. ඇති. දැන් මේ ස්ථානයේ කියනවා ඒ ශාන්ති පූජාව. එහෙම නැත්නම් ඒකට අපි තවත් හඳුන්වන සමගි කිරීමේ පූජාව කියලා. සමගි කිරීමේ පූජාව කියන්නේ දෙවියන් වහන්සේට නැවත සම්බන්ධ වීම. පව් කරපු මිනිසයා දෙවියන් වහන්සේගෙන් වෙන් වුණාට පස්සේ නැවත දෙවියන් වහන්සේව හමු වෙන්න සම්මුඛ වෙන පිණිස කළ යුතු පූජාවක් තියෙනවා. මේ ස්ථානයේ කියනවා දෙවියන් වහන්සේ සම්මුඛ වීමේ දොරකඩ ළඟ කියන්නේ දෙවියන් වහන්සේ ඉදිරියේ ඒ ජීවිතය ගත කරන්න. එතකොට එතන කියනවා ඔබ පළවෙනි පදේ කියවුවොත් එතනට ගන්න කියන්නේ කැලලක් නැති හොදට පවිත්‍ර වුණා වූ පූජාවක්. ඒ කියන්නේ කුඩා කල ඉඳන්ම පූජාව පවිත්‍රව තිබෙන්න ඕනේ. දෙවියන් වහන්සේ ඔබ අදහන කාලයේ ඉඳන් ඔබ ක්‍රිස්තුස් වහන්සේව දන්න මොහොතේ ඉඳන් ඔබේ ජීවිතය පවිත්‍රව තබා ගැනීම සහ කැලලක් නැත්තව ඒ ලෝකයේ දේවලින් අපවිත්‍ර නොවි ඔබේ ජීවිතය දෙවියන් වහන්සේ ඉදිරියේ දෙවියන් වහන්සේට ඔබව පිළිගන්න දෙවියන් වහන්සේට ඔබව සම්මුඛ වෙන පිණිස පුළුවන් පූජාවක් වෙන්න කියලා ස්ථානයේ සඳහන් කරනවා. අපි ගිය සතියේ බැලුවා රෝම 12:1-2 අපේ ශරීරය යාගයක් කොට දෙවියන් වහන්සේට පූජා කරන්න කියලා. එතකොට අද දවසේ මේ ස්ථානයේ කියන්නේ අපේ ශරීරය ආත්මය ප්‍රාණය දෙවියන් වහන්සේට මිහිරි පූජාවක් කොට වෙන් කරගන්න නම් උන්වහන්සේව හඳුනගත්තේ දවසේ සිටම කැලලක් නැතිව පවිත්‍රව උන්වහන්සේට නමස්කාර කරන පිණිසම අපි වෙන්විය
යුතු කියලායි ඒ ස්ථානයේ සඳහන් කරන්නේ. ඊළඟට එතන කියනවා තෙල දෙවියන් වහන්සේට පූජාවක් කොට බාර දෙන්න. එතන සත්ව තෙල, ඒ කියන්නේ තෙල් අයිති ඒ දෙවියන් වහන්සේට පූජාවක් නිසා සත්ව තෙල ශරීරයට, ඒ කියන්නේ මනුෂ්‍ය ශරීරයට අහිත කර බව තමයි ඒ ස්ථානයේ පැහැදිලි කරන්නේ. හොඳයි අපි දැන් ඊළඟට යන්න යනවා පාප පූජාව. හතරවෙනි පූජාව පාප පූජාව ගැන. අපි ලෙවී කතාවේ 4 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදේ ඉඳන් 4 වෙනි පදේ දක්වා යමු. තවද ස්වාමීන් වහන්සේ මෝසෙස්ට කතා කොට කියනසේ ඊශ්‍රායල් පුත්‍රයන්ට මෙසේ කියාපන්න. නොකොට යුතුයයි ස්වාමීන් වහන්සේ විසින් අනකල කිසිවකට විරුද්ධව යමෙක් නොදැනුවත්ව පව් කොට එකක් කළොත් ඔහු මෙසේ කළ යුතුය. සෙනග පිට වරද පැමිණෙන ලෙස ආලේපන පූජකයා පව් කළොත් ඔහු කළා වූ ඒ පාපය ගැන ස්වාමීන් වහන්සේට පාප පූජාවක් පිණිස කැලල් නැති පොන් නාමක ඔප්පු කෙරේවා. දැන් මෙතන කියනවා සෙනග දෙවියන් වහන්සේ වෙතට ගෙනෙන පිණිස, සෙනග දෙවියන් වහන්සේට සම්මුඛ වන පිණිස ආලේපලත් පූජකයාගෙන් යම් වරදක් සිද්ධ වුණොත් කළ යුතු පූජාව කුමක්ද කියලා. ඒ වගේම අපි පැහැදිලි කරා අපි নমස්කාර කරනකොට අපි ශරීරයෙන් දෙවියන් වහන්සේට පූජාවක් වෙලා নমස්කාර කළ යුතු බව. ඊළඟ අපි බැලුවොත් අපරාධ පූජාව ලෙවී කතාවේ 6 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදය අපරාධ පූජාව, 5 වෙනි පූජාව අපරාධ පූජාව. ස්වාමීන් වහන්සේ මෝසෙස්ට කතා කොට කියනසේ යමෙක් පව් කොට ස්වාමීන් වහන්සේට විරුද්ධව වරදක් කරමින් ප්‍රවේශමට බාරගත් දෙයක් ගැන හෝ ගනුදෙනුවක් ගැන හෝ සොරකමක් ගැන හෝ තම අසල්වාසියාට අවිශ්වාස ලෙස ක්‍රියා කළොත්, නොහොත් තම අසල්වාසියට බලහත්කාරයක් කළොත්, නැති වූ දේ සම්පූර්ණ කල ඔහු ඒ ගැන අවිශ්වාස ලෙස ක්‍රියා කොට බොරුවට දියුණොත්, මෙසේ මනුෂ්‍යයෙක් පව් කරමින් මේ දේවලින් යම් කිසිවක් කිරීමෙන් පව් කොට වර්ගකාරයෙක් වුණොත් තමා විසින් සොරකමින් ගත් දේ හෝ බලාත්කාරකමින් ගත් දේ හෝ ප්‍රවේශමට තමාට බාර දුන් දේ හෝ නැති වී තමාට සම්පූර්ණ වූ දේ හෝ තමා යමක් ගැන බොරුවට දියුලේද ඒ දේ හෝ ඔහු නැවත දිය යුතුය. අපි දැන් අවසාන පූජාව තමයි අපරාධ පූජාව. අපරාධ පූජාව කියන්නේ අසල්වාසියාට විරුද්ධව යම් වරදක් කළොත් ඒ ස්ථානයේ කියනවා කැලලක් නැති බැටළුවෙක් පූජා කරන්න කියලා. දැන් ඔබට මම පැහැදිලි කරේ කෙටියෙන් මේ පූජා 5 ගැන. අද දවසේ අපි බැලුවොත් මේ පූජාවන් 5 වර්තමානයේට අපි කොහොමද ගෙනෙන්නේ කියලා අපි දැන් බලන්න යනවා. පළවෙනි එක තමයි දවන පූජාව. දවන පූජාව කියන්නේ අද දවසේ ගත්තොත් දෙවියන් වහන්සේට নমස්කාරය උදෙසා කාලය දීම. ඔබේ ජීවිතයේ දෙවියන් වහන්සේ දවසට පැය 24ක් දීලා තියෙනවා. ඔබ ඒ පැය 24 දෙවියන් වහන්සේට කොච්චර කාලයක් ගන්නවද වෙන් වෙලා දෙවියන් වහන්සේට নমස්කාර කරන්න. নমස්කාරයට කාලය දීම සහ සුද්ධ වූ සබත් දවස වෙන් කර ඒ දෙවියන් වහන්සේට ඒ කාලයේ নমස්කාර කිරීමට කාලය දීම තමයි දවන පූජාව. වර්තමානයේ අපි ඒ දවන පූජාව නම් කළ යුතු දෙවියන් වහන්සේට নমස්කාරය උදෙසා අපි කාලය වෙන් කිරීම, කාලය දීම. දෙවෙනි පූජාව තමයි ආහාර පූජාව. ඒ ස්ථානයේ කියනවා මගේ ජීවිතයේ අද පරණ දේ ඔක්කොම පහ වෙලා අලුත් මැවිල්ලක් බවට අද දවසේ ඔබ මම ක්‍රිස්තුස් වහන්සේගේ සුද්ධ වූ පූජාවෙන් පත් වෙලා ඉන්න සෙනග හැටියට මා තුල ක්‍රිස්තුස් වහන්සේ රජ වෙන්න, මා තුල ක්‍රිස්තුස් වහන්සේ ක්‍රියා කරන්න, ඒ වගේම මම කියන පුද්ගලයා අඩු වෙලා නැති වෙලා දෙවියන් වහන්සේට මගේ ජීවිතේ මිහිරි පූජාවක් වෙන්න සැලැස්වීම තමයි ආහාර පූජාව. ඊළඟට අපි බලන්න යනවා සාන්ති පූජාව කුමක්ද? සාන්ති පූජාව කියන්නේ ඒ සමගි කිරීමේ පූජාව. දෙවියන් වහන්සේගෙන් වෙන් වෙච්ච මිනිසයා දෙවියන් වහන්සේට ලං වීම සඳහා. එතකොට අද දවසේ අපි ගත්තොත් වර්තමානයේ දෙවියන් වහන්සේගේ වචනය කරන කොටගෙන මම සහ දෙවියන් වහන්සේ අතර තියෙන සම්බන්ධතාවය, මේ දෙවියන් වහන්සේගේ වචනය සම්බන්ධව ඒ වෙන් කරන්නා වූ කාලයට තමයි අපි
සාන්ති පූජාව කියන්නේ සමගි කිරීම. දෙවියන් වහන්සේට සම්බන්ධ වීම, සමගි වීමට නම් අපිට කිසිම වෙන මාර්ගයක් නැහැ. මේ දෙවියන් වහන්සේගේ වචනය හරහා විතරමයි අපි දෙවියන් වහන්සේ මුණ ගැසෙන්න යන්නේ. ඒකයි මේ ස්ථානයේ කියන්නේ අපි දෙවියන් වහන්සේව දකින්න අපේ ජීවිතයේ දවස් පතා අපිට ලැබෙන කාලේ අපි දෙවියන් වහන්සේගේ වචනයට කාලයක් දෙන්න ඕනේ. බොහෝ අය මේ වචනේ අරගෙන වහලා ඉරිදා දවසට විතරක් ගන්නවා. එහෙම නැත්නම් බයිබල් අධ්‍යයනයකට විතරක් ගන්නවා. නමුත් මොකක්ද කියන්නේ ජොසුවා පොතේ පළවෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේ කියන මේ වචනේ රෑ දවල් ඔබේ මුඛයේ තියෙන්න ඕනේ කියලා. ඒ මුඛයේ තියෙන්න කියන්නේ මේ බයිබලේ අරන් ඔබේ මුඛය මත තබා ගැනීම නෙවෙයි. ඔබ නිතරම දෙවියන් වහන්සේගේ වචනේ කියවන්න. දැන් ඔබට මම පැහැදිලි කරා උත්පත්ති පොතේ ඉඳන් ඒ නෙහෙමියා දක්වා පොත් කාණ්ඩ 10 ඒ අතර තමයි ඒ අනිත් පොත් 29 සඳහන් කරන්නේ අපි මේ දෙවියන් වහන්සේගේ වචනේ ඉගෙන ගන්න කාලෙදී මුළු පරණ ගිවිසුම අපි කෙටියෙන් ඉගෙන ගන්න යනවා. ඔබ අද දවසේ මතක තියාගන්න ඔබට දේව සම්බන්ධතාවයේ එන්න නම් අනිවාර්යෙන් ඔබ පුද්ගලිකව දෙවියන් වහන්සේගේ වචනයට කාලය දෙන්න ඕනේ. දෙවියන් වහන්සේගේ වචනේ රැඳවල් මෙනෙහි කරන්න ඕනේ. ඒ හරහා තමයි ඒ ශාන්තිකර පූජාව අද දවසේ සිද්ධ වෙන්නේ. සමගි කිරීමේ පූජාව. ඒ වගේම ඔබ දන්නවද ඒ ගැලවීම යන කුමක්ද කියලා මම ඔබට පැහැදිලි කරොත් අපේ ආත්මයට සහ ශරීරයට ලැබුණා වූ මිදීම තමයි ගැලවීම කියන්නේ. අපි බැලුවොත් දෙවියන් වහන්සේගේ වචනේ පළවෙනි තෙසලෝනික පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදය. එක තෙසලෝනික 5 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදය. සමාදානයේ දෙවියන් වහන්සේම නුඹලා සහ මුලින්ම පවිත්‍ර කරන සේක්වා. නුඹලාගේ මුළු ආත්මයක්, ප්‍රාණයක්, ශරීරයක් අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඊමේදී නිදොස්ව තිබෙන ලෙස ආරක්ෂා කරනු ලැබේවා. ආමේන්. ඔබ දන්නවද නැවත යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ පොළවට එනකොට අපගේ ආත්මය, ශරීරය, ඒ වගේම ප්‍රාණය මිදෙන්න යනවා කියලා. හැබැයි ඒ එනතෙක් ඒ ආත්මය, ප්‍රාණය, ශරීරය පවිත්‍රව තබා ගන්න කියනවා. එතකොට අද මම ඔබට පැහැදිලි කරන්න මේක පවිත්‍රව තබා ගන්න දේව රාජ්‍යයට උන්වහන්සේගේ පැමිණීමේදී රජුන්ගේ රජත් එක්ක යන ගමනේදී ආත්මය, ප්‍රාණය, ශරීරය පවිත්‍රව තබා ගැනීම ගැනයි ඔබට පැහැදිලි කරන්නේ. ඔබ දන්නවද අපේ ආත්මයට වගකිය යුතු පුද්ගලයා කවුද? අපේ ආත්මයේ අයිතිකාරයා කවුද? ඒ පියාණන් වහන්සේ. අපේ මේ ශරීරයට වගකිය යුතු පුද්ගලයා මේ ලෝකේ අපේ පියා වෙලා හිටියා. නමුත් අද දවසේ අපි දැනගත යුතුයි අපේ ආත්මයට, අපේ ප්‍රාණයට වගකිය යුතු පුද්ගලයා පියාණන් වහන්සේ නිසා ඒ උන්වහන්සේගේ ඊමේදී නිදොස්ව සිටින පිණිස අපි මේ নমස්කාරය තුලින්, දේව වචනය තුලින් උන්වහන්සේ සමග සම්බන්ධ වෙන්න යනවා. ඒ වගේම අපි දැන් බැලුවොත් ඇයි අපි নমස්කාර කරන්න ඕනේ කියලා. අපේ ආත්මයට වග කියන පිණිස, අපේ ආත්මය මුදන පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කල්වරි කුරුසේදී උන්වහන්සේගේ පූජාව, ඒ ලේ වැගිරීම සිදු කිරීම නිසා අද දවසේ අපිට ඒ කිසිව සතෙක් පූජා කළ යුතු නැහැ. නමුත් අපේ ශරීරයෙන් අපිට දුන්න මිදීම ගැන, අපට ලැබුණු සමාව ගැන අපි දෙවියන් වහන්සේට පූජාවක් දෙමින් ස්තුති දීමක් සඳහා කාලය ගත කළ යුතුයි. ඒ වගේම අපි ගත්තොත් 4 වෙනි එක තමයි අපරාධ පූජාව. අපි මම පැහැදිලි කර අපරාධ පූජාව කියන්නේ අසල්වාසියට විරුද්ධව වැරදි කිරීම ගැන. අද දවසේදී අසල්වාසියට අපි කළ යුත්තේ කුමක්ද? ඒ දෙවියන් වහන්සේගෙන් වෙන් වෙච්ච ඒ ලෝකයට, අසල්වාසියට අපි දෙවියන් වහන්සේව සම්බන්ධ කරන්න නම් අපි තුල තියෙන අපරාධ පූජාව තමයි සුභාරංචි සේවය. සුභාරංචි සේවය අද දවසේ අපි කරනවා කියන්නේ ඒ දෙවියන් වහන්සේගෙන් වෙන් වෙච්ච, දෙවියන් වහන්සේව දන්නේ නැති ඒ මිනිසයා, අසල්වාසියව සුභාරංචිය දීම කරුණු කොටගෙන නැවත දෙවියන් වහන්සේට සම්බන්ධ කිරීමයි.
ඊළඟට අපි බැලුවොත් සුභාරංචි සේවය සහ ධර්ම දූත සේවය. සුභාරංචි සේවය කියන්නේ තමන්ගේ නගරය තුල, තමන්ගේ ගම්මානය තුල, තමන්ගේ දේශය තුල සුභාරංචි ප්‍රකාශ කිරීම. ධර්ම දූත මෙහෙවර කියන්නේ වෙනත් රටකට ගිහිල්ලා සුභාරංචි දෙවියන් වහන්සේගේ පණිවිඩය ප්‍රකාශ කරලා ඒ පුද්ගලයාව දෙවියන් වහන්සේ වෙතට ළඟා කරවන පිරිස කාලය දීම තමයි අපරාධ පූජාව කියන්නේ. අසල්වාසියාට සුභාරංචිය ප්‍රකාශ කරලා ඒ පුද්ගලයා දෙවියන් වහන්සේව ලං කිරීම අද දවසේ අපි කාලය දෙන්න ඕන. ඒ පූජාවට අපි කියනවා අපරාධ පූජාව. ඒ වගේම අපි බැලුවොත් උන්වහන්සේගේ වචනය අපි කියවමු ලෙවි කතාවේ 6 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදය. ඔහු නුඹ විසින් නියම කරන ගණනය හැටියට බටලුරෙන් කැලල් නැති බටලුවක ස්වාමීන් වහන්සේට අපරාධ පූජාවක් පිණිස පූජකයා වෙතට ගෙනෙන්න ඕනෑය. හරි. දැන් අපි අවසාන එක බලනවා. දැන් මේ ස්ථානයේ කියන අපරාධ පූජාව සඳහා කැලලක් නැති ඒ පූජාවක් කළ යුතුයි කියලා. ඔබ දන්නවද කැලලක් යනු ඒ සැඟවුණු පාප ඒ සංගවලා තියෙන පාපයන්ගෙන් මිදිලා දෙවියන් වහන්සේට නමස්කාර කරන්න. අපි අවසාන හැටියට අද දවසේ බලමු මතෙව් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 27 සිට 29 දක්වා. පස්වෙනි පරිච්ඡේදයේ 27 කිරුණුකම කාම මිත්‍යාචාරය නොකරවයි කී බව නුඹලා අසා තිබේ. නමුත් මම නුඹලාට කියමි. ස්ත්‍රියෙකු දෙස රාගයෙන් බලන කවරෙක් නුඹත් එවෙලෙම ඈ සමග සිටින් කාම මිත්‍යාචාරය කෙරේය. නුඹේ දකුණු වශයෙන් නුඹට බාධා කරේ නම් ඒක උකුලා අහකට දමා කන්න. මක් නිසාද නුඹේ මුළු ශරීරය නිරෙහි හෙළනු ලැබීමට වඩා නුඹේ අවයව වලින් එකක් නැතිවීම නුඹට යහපත. නුඹේ දකුණු අත නුඹට බාධා කරේ නම් ඒක කපා අහක දමා කන්න. මක් නිසාද නුඹේ මුළු ශරීරය නිරයට යාමට වඩා නුඹේ අවයව වලින් එකක් නැතිවීම නුඹට යහපත. ඇරත් තමාගේ භාර්යාව අත්හරින කවරෙක්. හොඳයි, මේ ස්ථානයේ පැහැදිලි කරනවා ඒ අපගේ ජීවිතයේ කැලල් සහ පාප ගැන. ඒ වගේම කැලල් යනු සැඟවුණු පාපයක්. තමන්ගේ ජීවිතේ, තමන්ගේ සිත ලෝකයේ ආශාවන් වලට, මුදල් වලට, ඒ වගේම තත්වයට, බලයට, ලෝකේ ශක්තිය කෙරෙහි ඒ විශ්වාස කරන්න, තම ශක්තිය කෙරෙහි විශ්වාස කරන්නේ නැතුව දෙවියන් වහන්සේට තමා බාර වීම තමයි මේ වෙලාවේදී මේ ස්ථානයේ පැහැදිලි කරන්නේ. ඒ ස්ථානයේ කියන එවැනි සැඟවුණු පාපයන් තුල සිටින මිනිසයා ඒ යන්නා ස්ථානය ගැන පැහැදිලි කරනවා. ඒතර වර්තමානයේදී අපි දෙවියන් වහන්සේට සැබවින්ම ඇරිලා උන්වහන්සේගේ වචනයට කීකරුව දෙවියන් වහන්සේට ලංවීම කරුණකටගෙන අපේ ජීවිතයේ උන්වහන්සේගේ රාජ්‍යයේ දවසක අපි සිට ගන්න යනවා. අපි බැලුවොත් දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම යන කුමක්ද කිව්වොත් තමන්ගේ හදවත ලෝකයාගෙන් වෙන්න, ලෝකයේ කෙරෙහි ආශාවෙන් වෙන්න දෙවියන් වහන්සේ කෙරෙහි හදවත යොමු කරලා, සිත යොමු කරලා දෙවියන් වහන්සේගේ වචනය කියවලා දෙවියන් වහන්සේට ලංවීම තමයි ප්‍රේම කිරීම කියන්නේ. දෙවියන් වහන්සේට ප්‍රේම කරන පුද්ගලයා දෙවියන් වහන්සේට ලං වෙන්නේ දෙවියන් වහන්සේගේ වචනය හරහා. පරණ ගිවිසුමේ සඳහන් කරන්නේ දෙවියන් වහන්සේ අපිට ප්‍රේම කරපු නිසා ගැලවුම්කාරයා එවන ලද බව, එවන්න පොරොන්දු වීම ගැන. ඒ වගේම නව ගිවිසුමේදී අපිට ප්‍රේම කරපු උන්වහන්සේ ගැලවුම්කාරයා එවලා අපි වෙනුවෙන් උන්වහන්සේ පූජාවක් වෙන්න සැලැස්වලා අපිට සදාකාල ජීවනය, සදාකාලික රාජ්‍ය උරුම කිරීම සම්බන්ධවයි. ඒ පිණිස අපි උන්වහන්සේට නමස්කාර කිරීම සහ උන්වහන්සේට ප්‍රේම කිරීම ගැන මේ ලෙවි කතාවේ සඳහන් කරනවා. අපි අවසාන හැටියට දවන පූජාව ගැන බලලා අදට අපි මේ පාඩම නවත්තලා ඉතුරු කොටස ඊළඟට යනවා. අපි දවන පූජාව කුමක්ද කියලා බලමු. ලෙවි කතාවේ 6 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේ සහ 9 වෙනි පදයේ.
ස්වාමීන් වහන්සේ මෝසෙස්ට කතා කොට ආරෝන් සහ ඔහුගේ පුත්‍රයන්ට අඩකරමින් මෙසේ කියා පන්න. දවන පූජාව පිළිබඳ ව්‍යවස්ථාව මේය. දවන පූජාව මුළු රාත්‍රියෙහි උදේ දක්වා පූජාසනයේ මැස්ස පිට තිබිය යුතුය. පූජාසනයේ ගින්නද එහි දැල්වමින් තිබිය යුතුය. ආමේන්. ඔබ දන්නවද දවන පූජාව මුළු රාත්‍රිය පුරාම රාත්‍රියේ පටන් උදෑසන දක්වාම මුළු දවස පුරාම නිවෙන්නේ නැතුව දැල්වෙමින් සම්පූර්ණයෙන්ම තිබෙන්න ඕන කියලා ස්ථානයේ සඳහන් කරනවා. ඔබේ මගේ දෙවියන් වහන්සේ අතර තියෙන සම්බන්ධතාවය එක මොහොතක්වත් නිවෙන්න දෙන්නේ නැතුව ඒ ශුද්ධාත්මයන් වහන්සේ තුල අපේ ජීවිත ගමනේ සම්බන්ධතාවයේ එක තත්පරයක්වත් කඩ වෙන්නේ නැතුව නිරන්තරයෙන්ම ඒ සහභාගීකම තබා ගැනීම තමයි මේ ස්ථානයේ දවන පූජාව කියනවා. ඒ ස්ථානයේ කියන එක නිවෙන්න දෙන්න එපා. ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල තබුවා වූ ඒ ගින්න දේව සම්බන්ධතාවය කැඩෙන්න දෙන්නේ නැතුව නිවෙන්න දෙන්නේ නැතුව නිරන්තරයෙන් දෙවියන් වහන්සේගේ වචනය සමග දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම ඔබේ ජීවිත ගමනේ උන්වහන්සේගේ පැමිණීම සහ ඔබේ ජීවිත ගමන අවසානයේ දක්වා තබා ගැනීමයි මේ ස්ථානයේ දවන පූජාව ගැන සඳහන් කරන්නේ. අපි එන්නා වූ කාලයේදී ඉගෙන ගන්න යනවා මේ පූජාවන් සඳහා ඒ මණ්ඩපයේ සෑදීම සහ ඒ මණ්ඩපයේ තුලින් සිදු වුණා වූ මෙහෙවර ගැන ලෙවි කතාවේ සඳහන්. අපි ඊළඟ දවසේ ඉගෙන ගමු. ඔබට ජේසුස්